අද අපි සලකා බලමු පුතේ වට්ටම් කියන්නේ මොනවද? 10 ශ්‍රේණියේ 8 වන පාඩමට අදාළ තියරි කොටසක් තමයි අපි කතා කරන්න යන්නේ වට්ටම්. ඇත්තටම වට්ටමක් කියන්නේ මොකක්ද? මේ වට්ටම කියන එක ප්‍රධාන කොටස් දෙකකට කැඩෙනවා. එකක් තමයි වෙළඳ වට්ටම්. අනිත් එක තමයි මුදල් වට්ටම්. එතකොට වට්ටම ප්‍රධාන කොටස් දෙක එකක් වෙළඳ වට්ටම් අනිත් එක මුදල් වට්ටම්. මේ වෙළඳ වට්ටම් කියන එක කොටස් දෙකකට කැඩෙනවා. දුන් වෙළඳ වට්ටම් සහ ලද වෙළඳ වට්ටම්. ඒ කියන්නේ වෙළඳාමේදී දෙන වට්ටම්. ව්‍යාපාරිකයා භාණ්ඩ විකුණනකොට වෙළඳ වට්ටම් දෙනවා. ඒවා දුන් වෙළඳ වට්ටම්. ඒ භාණ්ඩ විකුණනකොට ගන්න පාර්ශවයට ඒක අනිත් පැත්තෙන් ලද වෙළඳ වට්ටම් බවට පත් වෙනවා. හරිද? හරි. ඒ වගේම මුදල් වට්ටම්. ඒ කියන්නේ මුදල් ගම්ජුන් පියවනකොට දෙන ලබන වට්ටම්. ඒක කොටස් දෙකක් තියෙනවා. දුන් වට්ටම් සහ ලද වට්ටම් කියලා. එහෙමනම් මේ තියෙන වට්ටම් වල ගැලීම් සටහන. අයි මුලින්ම බලමු වට්ටමක් කියන්නේ කොහොමද? මේ වට්ටමක් කියලා කියන්නේ කොහොමද? මේවල් යම් කිසි ගනුදෙනුවක වටිනාකමින් අඩු කරනු ලබන අගය. මම මෙතන අඩු කරන වින ලක්ෂණක් විදියට දැම්මේ නිර්වචන දිනකොට එහෙම ලියන්න එපා. යම් කිසි ගනුදෙනුවක වටිනාකමින් අඩු කරනු ලබන අගයට අපි කියනවා වට්ටමක් කියලා. මොකද මෙයාව නිර්වචනය කරන්නේ. මෙයා හැදෙන්නේ මේ දෙන්නගේ එකතුවෙන් වෙළඳ වට්ටම්, මේ දෙන්නගේ එකතුවෙන් මුදල් වට්ටම්, මේ දෙන්නගේ එකතුවෙන් වට්ටම්. ඒ නිසා පොදු නිර්වචනය යම් කිසි ගනුදෙනුවක වටිනාකමින් වටිනාකමින් අඩු කරන ලබන අගය ප්‍රමාණයට අපි කියනවා වට්ටමක් කියලා කියනවා. ඒතර පුතේ ගිණුම්කරණය තුල වට්ටම් කැඩෙන කොටස් දෙකකට එකක් වෙළඳ වට්ටම් අනිත් එක මුදල් වට්ටම්. සාමාන්‍ය වෙළඳ වට්ටම් කියලා කියන්නේ මොනවද? භාණ්ඩයක ලකුණු කළ මිලෙන් අඩු කරනු ලබන අගය. මොකද්ද? භාණ්ඩයක හරි ලකුණු කළ මිලෙන් අඩු කරනු ලබන අගය. ඒ භාණ්ඩයේ බොහෝ භාණ්ඩ ප්‍රමාණයක වෙන්න පුළුවන්. ලකුණු කරලා තියෙන මිලෙන් අඩු කරනු ලබන අගයට ප්‍රමාණයට වටිනාකමට අපි කියනවා වෙළඳ වට්ටම් කියලා. දැන් උදාහරණයක් බලමු. භාණ්ඩයක ලකුණු කළ මිල රුපියල් 20000යි. භාණ්ඩයේ ලකුණු කළ මිල 20000යි. මේ භාණ්ඩය විකුණනකොට Q කියන ව්‍යාපාරය කියලා හිතන්න 110ක වෙළඳ වට්ටමක් දෙනවා. දැන් මේ Q කියන ව්‍යාපාරයෙන් 20000ක භාණ්ඩේ ඔයා මිල දී ගන්න. මම Q කියලා හිතන්නකෝ. එහෙමනම් 20000න් 110ක් මම ආට අඩු කරලා ඔයාගෙන් ගන්නේ 10කට 10. ඒ කියන්නේ 20000ට 110ක්. මේ 110 කරලා වෙළඳ වට්ටම ඒ කියන්නේ රුපියල් 2000යි. එහෙමනම් 20000න් 2000 අඩු කරලා ඔයාගෙන් මම ගන්නේ 10ට 10යි. එහෙනම් මම 2000ක වෙළඳ වට්ටමක් දෙනවා. 20000න් 110ක් කියලා කියන රුපියල් 2000යි. අන්න වෙළඳාමේදී දුන්න වට්ටම. දැක්කනේ? භාණ්ඩ ලකුණු කළ මිල රුපියල් 20000යි. භාණ්ඩ ලකුණු කළ මිල රුපියල් 20000යි. ඒකෙන් 110ක් කියන 2000ක් අඩු කරලා මෙන්න මේ 2000ට අපි කියනවා මොන වට්ටම් කියලා? වෙළඳ වට්ටම්. ඒක මම භාණ්ඩ විකුණනකොට දෙන්නේ. එහෙනම් මේ වෙළඳ වට්ටම් දීමේ ආරමුණ තමයි මොකද්ද? විකුණුම වැඩි කරගන්නේ. සේල් එක වැඩි කරගන්නේ. එහෙනම් විකුණුම වැඩි කිරීමේ ආරමුණින් තමයි වෙළඳ වට්ටම් දෙන්නේ. Q කියන ව්‍යාපාරයේ මම භාණ්ඩ වාට විකුණනකොට වෙළඳ වට්ටමක් දුන්නා 2000ක. එහෙනම් මම වාට ඒක දෙන්නේ Q කියන ව්‍යාපාරය. ඒක දුන් වෙළඳ වට්ටමක් වෙනවා ඔයාට. ඒක දුන් වෙළඳ වට්ටමක්. ඒ කියන්නේ මගේ පැත්තෙන් ව්‍යාපාරයේ පැත්තෙන් දුන් වෙළඳ වට්ටමක්. ඔබයි මේ භාණ්ඩ ටික මිලදී ගන්නේ. ඔබට මේ 2000 ලද වෙළඳ වට්ටමක්. හැබැයි ඔයයි මායි අතර මේ ගනුදෙනුවේදී මුදල් ලෙස හොමාරු වෙන්නේ 10ට 10යි. එසාපේ මේ 2000 ගිණුම් පොත්වල සඳහන් කරන්නේ නැහැ. මේ 10ට 10 විතරයි. මම මගේ මුදල් පොත හර කරලා මගේ විකුණුම් ගිණුම බැල කරන්නේ මේ 10ට 10. එහෙමනම් වෙළඳ වට්ටමේදී ඔයාට මම අඩු කරන අගය දුන් වෙළඳ වට්ටම. ඔයාට ඒක අනිත් පැත්තෙන් ලද වෙළඳ වට්ටම. මොකද ඔයා මේ වෙලාවට 20000ක් ගෙවන්නේ නැහැ. ගෙවන්නේ 10ට 10. එහෙමනම් ගිණුම් කරණයේදී මෙන්න මේ දුන් වෙළඳ වට්ටම ලද වෙළඳ වට්ටම බැහැර කරාට පස්සේ මේ 10ට 10 විතරයි ව්‍යාපාරිකයා ගිණුම් පොත්වල හර සහ බැල වශයෙන් සටහන් කරගන්නේ. එනවාට වෙළඳ වට්ටම කියන එක මුලින් පැහැදිලි. එයම ගිණුම් කරණයේදී සලකා බලන්න. විශේෂයෙන් සලකා බලන්න ගිණුම් පොත්වලට ගන්න ප්‍රධාන වට්ටම් වර්ගය තමයි මුදල් වට්ටම් කියලා කියන්නේ. සාමාන්‍ය මුදල් වට්ටම තියෙනවා දෙකක් කොටස් දෙකක් තියෙනවා. හරිද? එකක් දුන් වට්ටම් අනිත් එක ලද වට්ටම්. එතකොට අපි කොහොමද මේ මුදල් වට්ටමක් හඳුනගන්නේ? ඒ වචන තුනම තියෙනවා නේ.
හැබැයි මුදල් වට්ටම නිර්වචනය කරනකොට අපි මෙහිම කියනවා. මේ බලන්න નિયમિત කාලය තුල මාසයක් කියලා හිතන්න. ණය බේරුම් කරන විට નિયમિત කාලය තුල ණය බේරුම් කරන විට ණය මුදලෙන් කරන ලබන අඩු කිරීමයි. ණය මුදලෙන් කරන ලබන අඩු කිරීමක් තමයි මුදල් වට්ටම් කියලා කියන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් හිතන්න මේ හිතන්න දෙවෙනි පොට්ටක් බලාගන්න. අපි හිතමු Q කියන ව්‍යාපාරය හරිද? R කියන ගෙනාල. හරි රුපියල් 25000ක වහන්න ණයට විකුණනවා. රුපියල් 25000ක වහන්න ණයට විකුණනවා. Q කියන මම ව්‍යාපාරයේ R කියන ඔබට 25000ක වහන්න ණයට විකුණනවා. ඔබ මාසයක් ඇතුළත මුදල් ගෙවන්න පොරොන්දු වෙනවා. එක මාසයක් ඇතුළත මුදල් ගෙවන්න පොරොන්දු වෙනවා. එහෙමනම් ඔයාගේ වහන්න ටික ණයට විකුණන වෙලාවේ මම රුපියල් 25000ක් ඔයා ණයගැතියෙක් වන නිසා මම ණයගැති කිරුණු 25000ක් හර කරගෙන මගේ විකුණුම් ගිණුම 25000ක් බැර කරගන්න. දැන් ඔයා මට ණයයි. දැන් ඔයා මාසයක් ඇතුළත මුදල් ගෙවුවොත් ඔයා මට ණයයි. ණය මුදල බේරන්න බලාපොරොත්තු වෙන්නේ මාසයක් ඇතුළත. එහෙනම් ණය මුදල් පියවනකොට මේ බලන්න નિયમિત කාලය මාසයක් දවස් 31ක් කියලා ගත්තා. નિયમિત කාලය තුල ණය බේරුම් කරන විට මේ රුපියල් 25000 බේරුම් කරන විට ණය මුදලෙන් කරන ලබන අඩු කිරීමයි. අපි හිතමු ඔයා මාසය තුල මේ 25000 ගෙවනකොට මම ඔයාලට කියනවා 110ක් මම ඔයාගෙන් ගන්න හැටි කියලා කියනවා. එහෙනම් ඔයා මට දෙන්නේ 25000න් 110 අඩු කරලා කීයක්ද දෙන්නේ? 22500ක් දෙන්නේ. දැන් 25000ක් හම්බ වෙන්න ඕනේ. ඔයා අදාළ ඒ කියන මාසය තුල ඒ මුදල් ගන්න පියවන නිසා 110ක් අඩු කරලා කියන්නේ 2500ක් ඔයා මට ගෙවන්න ගියේ 22500. දැන් ඒ નિયમિત කාලය තුල ඔයාට ගෙවන්න කියලා පොළොතෝ. ඔයා එතකොට ඔයාට 110ක් වට්ටමක් වෙනවා. අන්න ඔයාට 110ක් වට්ටමක් හම්බ වෙනවා කියලා දන්නවා මුදල් ගන්න දිනු පියවන්න යනකොට. එතකොට මේ අදාළ මාසය තුල මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම මේ 110 අඩු කරගෙන ගෙවන්න තමයි උත්සාහ කරන්නේ. අන්න ඔයා ගෙවනවා කියන්නේ 22500. එහෙනම් බලන්න මුදල් වට්ටමක් කියන්නේ මොකක්ද කියන්නේ? નિયમિત කාලය තුල, ඒ කියන්නේ මාසයක් තුල. ණය බේරුම් කරන විට මේ 25000 බේරුම් කරන විට ණය මුදලෙන් කරන ලබන මේ 25000න් කරන ලබන අඩු කිරීමයි. ඒ කියන්නේ 10ක්. 10ක් කියලා කියන්නේ 2500. එහෙනම් මෙන්න මේක ඔයාට ඔයා ණය බේරුම් කරන විට Q කියන ව්‍යාපාරයෙන් මම ඔයාට දෙන දුන් වට්ටම අන්න මුදල් වට්ටම එක කොටසක්. හැබැයි ඔයාගේ පැත්තෙන් ඔයාට ඒක ලද මොකක්ද ලද වට්ටමක් හැබැයි ලද මුදල් වට්ටමක්. හැබැයි මතක තියාගන්න මුදල් වට්ටම නිර්වචනය කරනකොට අපි කියනවා මේ දෙන්නම මේක ඇතුළේ ඉන්නවා. අපි කියන්නේ નિયમિત කාලය තුල හරිද? નિયમિત කාලය තුල ණය බේරුම් කරන විට ඒ ණය මුදලේ වටිනාකමින් කරන ලබන අඩු කිරීමක් තමයි මුදල් වට්ටමක් කියලා කියන්නේ. එහෙමනම් ඔබට Q කියන ව්‍යාපාරය රුපියල් 2500ක් අඩු කරනවා. ඒක Q ගේ පැත්තෙන් දුන් වට්ටමක්. ඒ කියන්නේ ඔයාට දුන්න මුදල් වට්ටමක්. ඒතකොට Q කියන ව්‍යාපාරයට 25000ක් හම්බ වෙන්න ඕන එකට හම්බ වෙන්නේ කියලා පුතේ 22500යි. 2500ක් ගියා වගේ. එන්න තිබ්බ 2500ක්. ඒක නිකන් ගියා වගේ. ආවනම් ආදායම නේ. ගිය නිසා වියදමක් වගේ. ඒ නිසා මේ මුදල් වට්ටම් වල Q කියන ව්‍යාපාරය ඔයාට දෙන අර 2500 දුන් වට්ටමක් Q කියන ව්‍යාපාරය. ඒ කියන්නේ Q කියන ව්‍යාපාරයට එක්ස්පෙන්සස් එකක් වියදමක් බවට පත් වෙනවා. ඔයාගේ පැත්තෙන් ගත්තොත් ඔයාගේ ලාච්චුවෙන් එළියට එන්න තිබ්බ 25000. දැන් ඔයාගේ ලාච්චුවෙන් Qට දෙන්නේ R කියන ඔබ Qට දෙන්නේ කීයද? 22500. ඔයාට නිකන් 2500ක් ලැබුණා වගේ නේ. ඔයාගේ ලාච්චුවෙන් ගියා නම් වියදම් වෙන 25000. දැන් වියදම් වෙන්නේ කීයද? 22500. ඔයාට 2500ක් ලැබුණා වගේ. ඒ නිසා ඒක ඔයාට ලද වට්ටමක්. ඒ කියන්නේ ඔයාට ආදායමක්. ඔයාගේ දැන් 2500ක් ලාච්චුව ඉතුරු වෙනවා. 25000ක් එළියට එන්න තිබ්බා. එන්නේ කීයද? 22500. 2500ක් ඉතුරු වුණා. ඒ නිසා ලද වට්ටම ඔබේ පැත්තෙන් R ගේ පැත්තෙන් ඔයාට මොකක් බවට පත් වෙනවද? ලද වට්ටම ආදායමක් බවට පත් වෙනවා. එහෙනම් ගිණුම් කරන්නේ මෙන්න මේ ව්‍යාපාරයේ දෙන දුන් වට්ටම 2500 ව්‍යාපාරයට වියදමක්. ඒක සටහන් කරන්න ඕන ගිණුම් පොත්වල. ඒ වගේම
මේක අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අදාළ පාර්ශ්වයට ආදායමක් එහෙනම් ඒක ගිණුම් පොත්වල සටහන් කරන්න ඕනේ. එහෙනම් අපිට ගිණුම් කරන්නේ මෙන්න මේ වෙළඳ වට්ටම් ගිණුම් පොත්වල සටහන් කරන්නේ මුදල් වට්ටම් වල දුම් වට්ටම් සහ ලද වට්ටම් පොත්වල අපි සටහන් කිරීමක් කරනවා. ඊළඟ කාරණේ තමයි දැන් බලන්න මුදල් වට්ටම් බෙදන කොටස් දෙකකට එකක් දුම් වට්ටම් අනිත් එක ලද වට්ටම්. උදේ මේ දුම් වට්ටම් දෙන්නේ ණය ගැතිය. ඒවා ණය ගැතිය. දැන් ඔයාට ණයට විකුණන්නේ නෙමෙයි. ඔයාට ණයට විකුණන්නේ. එහෙනම් දුම් වට්ටම් යන්නේ කාත් එක්කද? ණය ගැතියන්නේ. ඔයා මාසයක් තුල මුදල් ගෙවන්න පොරොන්දු ඔයා R කියලා කියනවා කිව්ගේ ව්‍යාපාරේ R කියන්නේ ණය ගැති වත්කම. ඔයා මට වත්කම. ඒ නිසා දුම් වට්ටම අපි දෙනවා ඔබට ඉක්මනින් මුදල් අය කරගන්න. එහෙනම් දුම් වට්ටම් යන්නේ කාත් එක්කද ණය ගැතියන්නේ. එතකොට මුදල් වට්ටමක් වෙන මේ දුම් වට්ටම අපිට නිර්වචනයක් ගන්න පුළුවන්. මොකක්ද එහෙනම් දුම් වට්ටමක් කියලා කියන්නේ? මේ වෙළඳ වට්ටම් වල දුම් වට්ටම් ලද වට්ටම අමතක කරන්න ඕනේ. ඒක ඉවරයි. වෙළඳ වට්ටම් වල දුම් වට්ටම් ලද වට්ටම් ගිණුම් පොත්වල සටහන් කරන්නේ. එහෙනම් මොකද්ද දුම් වට්ටමක් කියන්නේ මේ පැත්තේ? ඒ කියන්නේ මුදල් වට්ටමක් නෙවෙයි. මෙවන ඉදදුම් කාලය තුල මෙදි මාසයක් ණයගැතියන්ගෙන් මුදල් ලැබීමේදී නේ කීයද 25000 ලැබීමේදී ලැබිය යුතු ණය වටිනාකමින් ඒ කියන්නේ මේ 25000යි ලැබිය යුතු ණය වටිනාකමින් මෙන්න අඩු කරනු ලබන අගය වේ. මම මෙතන අඩු කරනු කියන දැම්මට ඔයා නිර්වචනය ලියනකොට මෙහෙම දාන්නේ නැහැ හොඳේ. අඩු කරනු ලබන අගය වේ. එහෙමනම් මොකද්ද දුම් වට්ටමක් කියන්නේ? මේවල ඉදදුම් කාලය තුල කාටද? මාසයක් තුල නේ ණයගැතියන්ගෙන් ආර්ථික ණයගැතියනේ මුදල් ලැබීමේදී ලැබිය යුතු ණය වටිනාකමින් කරන ලබන අඩු කිරීමකට අපි කියනවා දුම් වට්ටමක් කියලා. ඊළඟට 2500 මොන වට්ටමද? දුම් වට්ටම. ඒ තමයි දුම් වට්ටම් වල නිර්වචනය. එතකොට ඔය එක්කම අපිට ගන්න පුළුවන් නේ ලද වට්ටම් වල නිර්වචනය. මේක දිහා බලාගෙනමනේ. ඒ කියන්නේ ඉදදුම් කාලය තුල ණය හිමියන් හොඳේ ඉදදුම් කාලය තුල ණය හිමියන් මුදල් ගෙවීමේදී නේ ගෙවිය යුතු වටිනාකමින් අඩු කරනු ලබන අගයට අපි කියන මොන වට්ටම්? ලද වට්ටම්. එහෙම නේද? මොකද්ද? ඉදදුම් කාලය තුල නේද? ණය හිමියන්ට මුදල් ගෙවන්න බෑ ණය හිමියන්. දැන් R කියන කෙනා ඔයානේ. ඔයාගේ පැත්තෙන් හිතන්න. ඔයා මාසයක් කියන කාලය තුල ඔයාට මාපේ ණය හිමියෙක් විදියට Q කියන අපිව වෙන්නේ. එහෙනම් ඔයා ඉදදුම් කාලය තුල මාසයක් ඇතුළත ඔයාගේ පැත්තෙන් හිතන්න හරි. අන්න කාටද? ඉදදුම් කාලය තුල ණය හිමියන්ට අපිට කිව්ලට මොකද මුදල් ගෙවීමේදී නේ මුදල් ගෙවීමේදී ඒ ගෙවිය යුතු වටිනාකමින් අඩු කරනු ලබන අගයට කියන මොන වට්ටම්? ලද වට්ටම් කියලා කියනවා. ඔයාගේ පැත්තේ මේ වෙලාව මම සලකා බැලුවේ Q කියන අපේ ව්‍යාපාරයේ R 25000ක බහන්න ණයට විකිණීම සම්බන්ධයෙන් තමයි මේ වෙලාව ගත්තේ. අනිත් පැත්තෙන් පුදුනේ අපි බහන්න ණයට ගත්තම අපි ණයට බහන්න ණයට ගත්තට පස්සේ අපි ණය හිමියන්ට මුදල් ගෙවන්න යනකොට අපිට හම් මේ ලද වට්ටම්. පැහැදිලි කියන එක හරි. මම ණයට විකුණුම් පැත්ත අපේ පැත්ත කියලා සලකලා තමයි ගත්තේ. එහෙනම් දැන් ඔයාලට වට්ටම පැහැදිලි යම් කිසි ගනුදෙනුවක වටිනාකමින් අඩු කරන ලබන අගය ඒ වගේම වට්ටම් ප්‍රධාන කොටස් දෙක පැහැදිලි. වෙළඳ වට්ටමක් කියන්නේ භාණ්ඩයක ලකුණු කරමින් අඩු කරන ලබන අගය ඒක කොටස් දෙකක් තියෙනවා. හරිද? ඒතකොට වෙළඳ වට්ටම් දෙන්නේ සේල් එක වැඩි කරන්න, විකුණුම් වැඩි කරන්න. එහෙනම් වෙළඳ වට්ටම් ගිණුම් පොත්වල සටහන් කරන්නේ ඒ වෙළඳ වට්ටම් බැහැර කළාට පස්සේ වටිනාකම සුද්ධ වටිනාකම තමයි ගිණුම් පොත්වල හරසා බැල වශයෙන් සටහන් කරන්නේ. මුදල් වට්ටමක් කියන්නේ කොහොමද කියලා පැහැදිලි. නියමිත කාලය තුල ණය බේරුම් කරන විට ඒ ණය මුදලෙන් කරන ලබන අඩු කිරීම මුදල් වට්ටම් කොටස් දෙකයි දුම් වට්ටම් අනිත් එක ලද වට්ටම්. දුම් වට්ටමක් කියලා කියන්නේ කොහොමද? ඉදදුම් කාලය තුල ණයගැතියන්ගෙන් මුදල් ලැබීමේදී ලැබිය යුතු ණය වටිනාකමින් අඩු කරනු ලබන අගය මොකද්ද? දුම් වට්ටමක්. හැබැයි ඒක දුම් මුදල් වට්ටමක්. ව්‍යාපාරයට හරිද ණයගැතියන්ගේ මුදල් අය කර ගන්නකොට ව්‍යාපාරයේ අඩු කරන්නේ ප්‍රමාණය මේ 2500 ව්‍යාපාරට වියදමක්. එහෙනම් දුම් වට්ටම ව්‍යාපාරයේ පැත්තෙන් වියදමක්. අනෙක් පාර්ශ්වයේ ඒක ආදායමක් ලද වට්ටම. ඒක ලද වට්ටම නිර්වචනය කරන්න පුළුවන් මොකක්ද? ඉදදුම් කාලය තුල ඒක් මාසයක් තුලනේ ණය හිමියන්ට මුදල් ගෙවීමේ එම ගෙවිය යුතු ණය වටිනාකමින් අඩු කරන ලබන අගය අද වට්ටම් ලෙස අපිට හඳුනගන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. දැන් අපි බලමු මෙන්න මෙතන මේ දාලා තියෙන උදාහරණේ චුට්ටක් බලන්න. මෙතන දාලා තියෙන උදාහරණේ පොඩ්ඩක් බලන්න. උදේ භාණ්ඩයක ලකුණු කළ මිල
රුපියල් 30000යි. වෙළඳ වට්ටම 110යි. මෙතන A කියන ව්‍යාපාරය අත්පිට තමයි මේ 30000 බහන්න විකුණලා තියෙන්නේ. මෙතන දාලා තියෙන අත්පිට කියලා. එහෙනම් භාණ්ඩයක ලකුණු කළ මෙන්න රුපියල් 30000යි. වෙළඳ වට්ටම 110යි. A කියන ව්‍යාපාරය 30000ක බහන්න විකුණන වෙලාවේ මෙතන අත්පිට කියලා තියෙනවා. ඔන්න තොරතුරු දෙක තියෙනවා. ප්‍රශ්න තුනක් අහනවා. වෙළඳ වට්ටම ගන්න කරන්න. දෙවෙනි එක භාණ්ඩේ හෝමාරු වල අගය. තුන්වෙනි එක ගිණුම් පෙන්වන්න. දැන් මේකට අපිට පිළිතුර ගන්න පුළුවන් නේද මෙහෙම. එක බලන්න. දැන් අපිට ගන්න පුළුවන් වෙළඳ වට්ටම. වෙළඳ වට්ටම සමානයි. අපි කරන්නේ රුපියල් 30000 කියනවා. ඒකෙන් 110ක් ගත්තා නම් වෙළඳ වට්ටම වෙන්නේ. එහෙනම් 110ක් කියලා කියන්නේ කීයද මුදේ? රුපියල් 3000යි. මේ බිඳුවල මෙහාට මෙහා. එහෙනම් වෙළඳ වට්ටම කීයද? රුපියල් 3000යි. ඊට පස්සේ යන භාණ්ඩේ හෝමාරු කළ අගය. ඒකට අංක දෙක දාලා අපි ලියනවා භාණ්ඩය හෝමාරු කළ අගය සමානයි. මොකද කරන්නේ? රුපියල් 30000න් හරි භාණ්ඩේ ලකුණු කරමින් අර වෙළඳ වට්ටම කලින් ආපු 3000 අඩු කරනවා. එතකොට භාණ්ඩේ හෝමාරු කරන්න කීයද? 27000යි. එතකොට මේක තමයි අපි ගිණුම් පොත්වල හරහා බැල වශයෙන් දෙන්නේ. ඊළඟට ගිණුම් පෙන්වන්න කියලා කියනවා. දැන් ඒ කියන ව්‍යාපාරය අත්පිට බහන්න ගන්නකොට නේද? එහෙමනම් රුපියල් 3000ක වෙළඳපත්වත් හම්බුණා. එහෙනම් ව්‍යාපාරය මේ 27000 තමයි ගිණුම් පොත්වල සඳහන් කරන්නේ. එහෙනම් ව්‍යාපාරයට අවශ්‍යයි බුදේ මම පොඩි ගිණුම් තුනක් අඳ ගන්නවා. පොඩි ගිණුම් තුනක් අඳ ගන්නවා. එකක් මුදල් ගිණුම, අනිත් එක ගැනුම් ගිණුම. ප්‍රධාන ගිණුම් දෙකයි අවශ්‍ය කරන්නේ. එකක් මුදල් ගිණුම, ගැනුම් ගිණුම. දැන් ව්‍යාපාරයට 27000ක බහන් දෙන්නේ. මොකද වෙළඳ වට්ටම අයින් කරාට පස්සේ වටිනාකම තමයි ගිණුම් පොත් වලට ගන්න. එහෙනම් අපි දන්නවා 27000ක ව්‍යාපාරයට 27000ක බහන් දෙනවා. ගැනුම් ගිණුම හර කරනවා. ගැනුම් කියන වියදම වැඩි වෙනවා. මතක තියාගන්න 27000ක බහන්න ගන්නවා. මේ වෙලාවේ ගැනුම් කියන්නේ වියදමක්. හැබැයි ගිණුම් කරන්නේ ගැනුම් කියලා කියන්නේ පුතේ වියදමක් නෙමෙයි. ගැනුම් කරන ප්‍රමාණය ඒ වර්ෂය තුල කාලච්ඡේදය තුල පාවිච්චි කරන ටික විතරයි වියදම් වෙන්නේ. 27000ක අපි බහන්න ගත්ත කියලා හිතන්න. හරි බේකරියක් 27000ක පිටි ගත්ත කියලා හිතන්න. මේකෙන් 25000ක පිටි පාවිච්චි කරොත් ඒ පාවිච්චි කරන 25000 විතරයි වියදම් බවට පත් වෙන්නේ. එතකොට 2000ක පිටි ඉතුරුයි. ඒක ඊළඟ කාලච්ඡේදයේ ඉතිරි තොගය බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ කාලච්ඡේදයේ අවසන් තොගය ඊළඟ කාලච්ඡේදයේ ඉතිරි තොගය බවට පත් වෙනවා. එහෙමනම් ගැනුම් කළාම අපි මුලින්ම කරන්නේ ගැනුම් ගිණුමට 27000 හර කරලා මුදල් ව්‍යාපාරයේ යන නිසා මුදල් ගිණුම පැර කරනවා. ගැනුම් ගිණුමේ ලියනවා මුදල් කියලා, මුදල් ගිණුමේ ලියනවා ගැනුම් කියලා. ඊට චෙක් පතක් දීලා ගත්තනම් ගැනුම් ගිණුම හර කරලා අපිට බැංකු ගිණුම බැර කරන්න පුළුවන්. මේක ණයට ගත්තනම් ඒ වෙලවත්ව අඩු කරනවා. ගැනුම් ගිණුම හර කරලා මුදල් ගිණුම බැර වෙන්නේ නැහැ. ණය හිමි වෙනවා. ණය හිමි ගිණුම බැර කිරීමක් කරනවා. පැහැදිලි නේද? එහෙනම් බලන්න වෙළඳ වට්ටම අයින් කරාට පස්සේ එන වටිනාකම් පමණයි ගිණුම් පොත්වල සඳහන් කරන්නේ. ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර. පැහැදිලි නේද? අත්පිට සිදු වූ නිසා. එහෙනම් වෙළඳ වට්ටම හොයන්නේ අදාළ ලකුණු කළ මිලියන 110 අයින් කරාට පස්සේ රුපියල් 3000ක් වෙනවා. භාණ්ඩේ හෝමාරු වලගේ හොයන්නේ 30000න් වෙළඳ වට්ටම 3000 අයින් කරාම 27000ක් වෙනවා. එහෙනම් වෙළඳ වට්ටම් ගිණුම් ගත කරන්න නැහැ කියන ඒ කල්පනයේ මත අපි මෙන්න මේ හෝමාරු කරනවාගේ භාණ්ඩේ 27000 ගැනුම් ගිණුම හර කරලා මුදල් ගිණුම බැර කරනවා. අත්පිට සිදු වූ ගනුදෙනුවක් නිසා. මේක ණයට සිදු වුණා නම් ඔය 27000 ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර ලෙස සඳහන් කරන්න ඕනේ. හරි එහෙනම් මෙතනදී ඔබට පැහැදිලි වෙළඳ වට්ටම් පිළිබඳව සාකච්ඡා කරලා චූටි ගානක් අපි මේ ඔබත් එක්ක සැදීම සිදු කරමු. හරි එහෙනම් අපි මෙතනින් වෙළඳ වට්ටම් සම්බන්ධ කොටස නතර කරමු. ඊළඟට අපි ඔයාට වෙළඳ වට්ටම් සහ මුදල් වට්ටම් සම්බන්ධ කර ගැටලුවක් විසඳන විදිය ඉදිරියේදී කියලා දෙන්න. හරි එහෙනම් ආයෙත්